समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස यतो को आउसो अरिय शावको उपादानञ्च पजानाति उपादान समुदयञ्च पजानाति उपादान निरोधञ्च पजानाति उपादान निरोधगामिनी पटिपदञ्च पजानाति इत्तावतापिको आउसो अरिय शावको सम्मा दिट्ठि होति ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊ타ම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ගෙවෙන කාලේ ඊ타ම අවිනිශ්චිත කාල පරාසයක්. බොහොම අවදානම් සහිත තැනකයි අපි නැවතිලා ඉන්නේ. ලෝකේම කතා කරනවා රෝහල් සීමිතයි කියලා. ඒ වගේම සමහර අය කතා කරනවා උපකරණ සීමිතයි කියලා. සමහර අය කියනවා කාර්ය මණ්ඩලයේ සීමිතයි කියලා. දැන් ඉන්දියාවෙම වෙන ඒවා දැක්කම අපිට තේරෙනවා. රෝහල් සීමිතයි, උපකරණ සීමිතයි, කාර්ය මණ්ඩලත් සීමිතයි. හැබැයි මේ ඔක්කොම අතර අපේ සිතීම නම් අසීමාන්තිකයි නේ. ඒතර මේ ප්‍රශ්න ඔක්කොම හොම්ම තිබුණාවේ සීමිත ගැටලු ටික හොම්ම තිබුණාවේ. ඒවා හැමදාමත් සංසාරේ මුහුණ දෙන විදිහ එක විදිහට ඒවට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒතකොට මේ අත්දකින්න සීමා සහිත බව පිළිබඳ ලෝකේ කතා බහ කරමින් මේ ഘോഷාවක් ඇති වෙලා තියෙන වෙලාවක ඔබ එකක් මතක තියාගන්න. රෝහල් සීමිත වුණාට, කාර්ය මණ්ඩල සීමිත වුණාට, උපකරණ සීමිත වුණාට ඔබේ චින්තනය අසීමිතයිනේ. අන්නේ අසීමිත චින්තනයෙන් මේ ලෝකයේ ගැට ගැහිලා පවතින ස්වභාවය අවබෝධ කරගෙන ලෝකයෙන් නිදහස් වෙන්න බලන්න. නිදහස් වෙන ශ්‍රාවකෙක් වෙන්න. එවැනි ශ්‍රාවක භාවයකට තමයි බුද්ධ දේශනාව උදව් කරගන්නේ. ලෝකේ ජරා මරණ වලින් යට වෙනවා කියන කරුමයක් නැහැ. හැමදාමත් ලෝකේ ජරා මරණ වලින් යට වෙනවා. ඔයනි ජරා මරණ බොහෝමයකට මුහුණ දෙමින් ආපු සංසාරයක් අපට තියෙන්නේ. ඒකේ මහා අරුමයක් පුදුමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්තරා වෙලාවක ওই බුදුරජාණන්සේ හොඳටම ලෙඩ වෙනවා. ලෙඩ වුණාම ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා උන්වහන්සේට මතක් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ මේ විදියට ඉන්නවා දැක්කහම මට හරි වාව ගන්නට අමාරුයි. උන්වහන්සේට මොකක් හරි දරුණු ආබාධයක් එදා ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ බුදුරුන්ටත් එවැනි ආබාධ වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒ ආබාධේ උන්වහන්සේට දරා ගන්න අමාරුවෙන් උන්වහන්සේ බොහොම අපහසුතාවයෙන් ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ ඇවිත් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ ওই විදියට ඉන්නවා දැක්කහම මට වාවන්නේ, මට කෙටියෙන්ම කිව්වොත් උතුර දකුණවත් පේන්නේ නැහැ කියලා තියෙනවා. උතුරට යන්න ඕන කියලා මට තේරෙන්නේ නැහැ කියනවා. උතුර කොහෙද කියලා මට හොයාගන්න බෑ කියනවා. දැන් මේ සෝතාපන්න වෙච්ච ආනන්ද හාමුදුරුවෝ කියන්නේ, ස්වාමීනි මට දිශාව පේන්නේ නැහැ කියනවා. ඔබ වහන්සේ වමිද්දී, ස්වාමීනි ඔබ වහන්සේ ওই විදියට ඉන්නකොට මං කරන්න ඕන මොනවද, නොකරන්න ඕන මොනවද, මගින් වෙන්න ඕන මොනවද, නොවෙන්න ඕන මොනවද, යන්න ඕන කොහෙටද, එන්න ඕන කොහෙටද, මොකක්වත් මට තේරෙන්නේ නැහැ කියනවා. එතකොට උන්වහන්සේ මතක් කරනවා, ආනන්ද එහෙම කියන්න එපා කියනවා. ආනන්ද මේ ජරා මරණවල පුදුමයක් නැහැ කියනවා. ආනන්ද මේ ජරා මරණ කියන්නේ මහා පුදුම දෙයක් නෙමෙයි. පුදුම දේ ආනන්ද ධර්මයේ ඔබේ අතට මුණ ගැහිමයි. ජරා මරණ වලට පුදුමයක් වෙන්න දෙයක් නැහැ. ආනන්ද මම කිව්වා නෙවෙයි ජීවිතේ සෑහෙන කාලයක් ජරා මරණ විසින් ඔබ යට කරන්න කලින් ඔබ විසින් ජරා මරණ යට කරන්න කියලා. ආනන්ද මේ ජරා මරණ වල පුදුමයක් නැහැ කියනවා. ආනන්ද බුදුරජාණන් වහන්සේ පවා දිරා ගියපු කරත්තයක් නැවත ප්‍රතිසංස්කරණය කර පවත්වනවා වගේ ආනන්ද අරහත් ඵල සමාපත්තියෙන් ආනන්ද නිරෝධ සමාපත්තියෙන් ආනන්ද මේ ශරීරය මම පවත්වන්නේ කියනවා. ඒ නිසා ආනන්ද පුදුම වෙන්න එපා කියනවා.
මේ ජරා මරණවල විස්මයක් නැහැ කියන නිසා අපේ ජීවිතයත් ජරා මරණ කරා ක්‍රමානුකූලව ලං වෙනවා. මේ පවතින ස්වභාවික ක්‍රියාවලියත් එක්ක මේ කොවිඩ් වසංගතයත් එක්ක හොඳට ජරා මරණ දැන් දුක දැනිලා තියෙනවා. දැනිලා තියෙනවා නම් එහෙම පාඩුවේ නිදාගන්නේ නැතුව ජරා මරණ වලින් නිදහස් වීම පිණිස ප්‍රතිපදාවකට බැහැගන්න කියලායි අපි දේශනාව ආරම්භයේ කියන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ පරයායක් තියෙනවනේ අත්දකින්න දේ අත්දැකපු තැනම අතහැරලා දාන්න ඒවා ප්‍රපංච ලෝකයක් දක්වා නිර්මාණය කරන්න එපා කියලා. දැන් මේ පින්නතුන්ගේ මාතෘකාවෙත් ඒ බව තියෙනවා. දිත්තේ දිට්ඨ මත්තං භවිස්සති කියලා බොහොම ජනප්‍රිය ගාථාවක් තියෙනවා. ඇතර මේ ගාථාව වඩාත් ප්‍රකටව පැහැදිලි වුණේ බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගේ සිදුවීමේදී. බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ උන්වහන්සේට බොහොම හොඳට පුණ්‍ය සංස්කාර සකස් වෙලා තිබුණ අවබෝධයේ පිණිස ඒ සකස් වෙලා තිබුණ උන්වහන්සේ සතපොම් ගානක් බුදු කෙනෙක් පහළ වෙලා කියන ආරංචියට දුවගෙන ආවා. ඒක මහා පුදුම දිවිල්ලක්. මහා අමුතු දිවිල්ලක් පින්වත්නි ඒක. සතපොම් ගානක් දුවගෙන දවසක් ආරාමයට ආවා. එක රැයක් බොහොම අමාරුවෙන් රාත්‍රියේ ගෙවලා රාත්‍රියේදී ඇවිදින්න බෑනේ. ඉතින් පහුවෙන්දා උදේම තියෙන දෙයක් කාලා මොනවා හරි කමන්නේ කාගෙන් හරි ඉල්ලගෙන හරි කාලා ඔන්න දුවනවා. මේ දුවගෙන ඇවිල්ලා එදා විහාරයට එනකොට බුදුරජාණන් වහන්සේ දා පිණ්ඩපාතේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නිසා ආරාමේ අතුගාමින් ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. ඒතර උන්වහන්සේ මතක් කරනවා මේ වෙලාවේ නම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න බෑ. හේතුව මේ වෙලාවේ උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ඔයාට උන්වහන්සේ හම්බ වෙන්න ඕන නම් පොඩ්ඩක් ওই පැත්තකින් වාඩි වෙලා ඉන්නකෝ. උන්වහන්සේ තව ටිකකින් වාඩි. අනේ මට වාඩි වෙන්න බෑ ස්වාමීනි. මට උන්වහන්සේ වැඩි පැත්ත පෙන්වන්න. බලන්න අප්‍රමාදී. අපි නම් කමන්නේ ඉතින් ඔය ආපුවකින් මහන්සි පිට හිමීට කොහේ හරි අයිනකට වෙලා හාන්සියක් දාන්නේ නැද්ද? දානවා. අපි හරි ප්‍රමාද జాතියක් නේ. ඒ සංසාරේම අපේ ප්‍රමාදේ නිසානේ මේ තවමත් ජරා මරණ ඉස්සරහා තැති ගැනීමෙන් හරි මාළුවෙක් ගොඩට දැම්මම ගැහි ඉන්නවා වගේ. දැන් මේ අත්දකින්න සිද්ධියෙන් එහෙම පේනව නේද? මිනිස්සු බය වෙලා තැතිගෙන ලොමුඩ හැගෙන ඉන්නේ. හේතුව මොකද්ද? අනේ මමත් ජරා මරණ වලට යට වෙයිවද්දෝ කියලා හිතාගෙන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩි දිශාවට දුවගෙන යනකොට පොඩි වීදියක් දිගේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වඩිනවා. මේ මිනිස්සයාට හරියට ඇඳුමක්වත් නැහැ. එහෙම උන්වහන්සේ ළඟට ගිහින් විමසුව ඔබ වහන්සේ වෙන්න මේ බුදු කෙනෙක් කියලා කියන්නේ. උන්වහන්සේ නිරුත්තරව වැඩ හිටියා. ඒතර එයා දැනගත්තා මේ බුදු කෙනෙක් තමයි මේ කියලා. වැඳලා කියලා තියෙනවා අනේ ඔබ වහන්සේ මට බණ ටිකක් කියන්න. ඒතර උන්වහන්සේ විමසලා තියෙනවා මේ මොකද්ද ඔයාගේ නම කියලා. ඒතර එයා කියනවා මම බාහිය කියලා කෙනෙක්. බාහිය එනම් මේ වෙලාවේ බණ කියන්න බෑ. ඔයා පොඩ්ඩක් පැත්තකට ඉන්නකෝ අපි පස්සේ බණක් කියමු මේ පිණ්ඩපාත යන වෙලාවනේ කියලා තියෙනවා. මේ මනුස්සයා පාරින් නැගිටලා නැහනේ කියලා තියෙනවා අනේ මට බෑ නැගිටින්න. ඔබ වහන්සේ මට බණ කියන්න. ඔබ වහන්සේ මට බණ ටිකක් කියන්න මට හරි අවශ්‍යයි ධර්මයේ. බාහිය මේ බණ කියන වෙලාව නෙමෙයි මේ පිණ්ඩපාතේ වඩින වෙලාව. බාහිය පොඩ්ඩක් පැත්තකටලා ඉන්න. අපි පස්සේ බණ කතා කරමු. අනේ මට බෑ ස්වාමීනි. මගේ ජීවිතේට කරදරයක් වෙයිද කියලා මන් දන්නේ නෑනේ. මගේ ජීවිතේට කරදරයක් වෙන්න බැරි කමක් නෑනේ ස්වාමීනි. ඒ නිසා මට බෑ කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා නෑ බාහිය ඔබට කරදරයක් වෙන්නේ නෑ. ඔබ පොඩ්ඩක් පැත්තකට වෙන්න. ඒතර යා ආයෙත් කියලා තිනවා අනේ ඔබ වහන්සේට කරදරයක් වුණොත් ඒ කියන්නේ මෙයා බුදු කෙනෙක් ගැනත් දන්නේ නෑ හරියට. මේක බොහොම දිග කතාවක්. නිතර අහලා තියෙන කතාවක්. අන්න ඒ වෙලාවේ තමයි පාත්‍රය අතේ තියාගෙන මෙච්චර අප්‍රමාදීව මගෙන් ධර්මයේ විමසන්නේ කවුද? එතකොට උන්වහන්සේ දකිනවා මේ බුද්ධ ශාසනයේ කෙටියෙන්ම වදාළ ධර්මය අවබෝධ කරන්න තරම් මහා ඥානයක් තියෙන උත්තමයෙක් මේ. නිකම්ම කෙනෙක් නෙමෙයි. ඒ නිසා පාත්‍රය අතේ තියාගෙන බණ කියන ඉරියව්වකින් නෙමෙයි දා කියලා තියෙන්නේ. පාත්‍රය අතේ තියාගෙන මේ ඔබතුමිය ඇතුළු පින්නතුන් යෝජනා කරපු මේ ගාථාව වදාළ දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති. බාහිය දැක්කොත් දැක්කා විතරයි. ඒ දැකපු දේ නිසා ප්‍රපංච ලෝකයක් හදන්න එපා. ඇහුවොත් ඇහුවා විතරයි. ඇහුව දේ නිසා සුතේ සුතමත්තම් භවිස්සති. ඇහුවොත් ඇහුවා විතරයි. අහපු දේවල් නිසා Taman ප්‍රපංච ලෝකයක් හදාගන්න එපා. ඒ වගේම දැනුණොත් දැනුණා විතරයි. දැනුණු දේවල් නිසා ප්‍රපංච හදන්න එපා.
හිතුනොත් හිතුනා විතරයි. මුතේ මුත මත්තම් භවිෂ්‍යති. හිතුනොත් හිතුනා විතරයි. ඒ හිතුණු දෙයට වඩා වැඩියෙන් මොකක්වත් ගන්න එපා ඇතුළට කියලා කිව්වා. මොකද ඇතුළට ගත්තට පස්සේ තමයි මේ අර්බුදේ උඩුදුවන්නේ. ඒක ගැන තමයි අද මේ දේශනාවේදී අපි වඩාත් පළල්ව ඇත්තට මම මේ දේශනාවෙන් උත්සාහ කරනවා අපේ මේ ඔත්සේම සම්මාදිට්ඨිය සම්බන්ධව දේශනාත් කීපයක් අපි කරලා තියෙනවා. සම්මාදිට්ඨිය හදාගන්න විදිය මේ උපාදානයට සම්බන්ධව මේ ගාථාවත් ගලපමින් අපි යම් විග්‍රහයක් කරන්න හිතනවා. ඊටාම සාවධානව අහන්න. මේ බඳු එක දේශනාවක් ඔබට පිළිසරණ වෙයි. මේ බඳු එකම දේශනාවකින් ඔබට යහපතක් කරගන්න පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා, දැන් මේක අපි පස්සේ ගලපගමු. බුදුරජාණන් වහන්සේ වදාලා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ උපාදානංච පජානාති. මේ උපාදානී දැනගන්නවා. පින්වත්නි, මේ දැක්කහම දැකපු දේ තමයි උපාදානී වෙන්නේ. දැන් මේ දිත්තේ දිට්ඨමත්තම් භවිෂ්‍යති කියන්නේ දැක්කහම දැක්ක දේ උපාදාන කරගන්නේ නැහැ කියන එකයි. සුතේ සුතමත්තම් භවිෂ්‍යති කියන්නේ ඇහුවාම අහපු දේ උපාදානය කරගන්නේ නැහැ. අහපු තැනම අතහැරලා දානවා. ඒතර දැක්කහම ඇහුවාම දැනුණහම හිතුණහම අත්දකින්න ලෝකේ උපාදානය කරගන්න නැතුව අත්දකපු තැනම අතහැරලා දානවා. නමුත් දැන් අපිට වෙන්නේ අපි මේව උපාදානය කරගන්න මොනවද? දිත්තේ දිට්ඨමත්තම්. දැක්කහම දැක්ක දේ තමයි උපාදානය කරගන්නේ. ඇහුවාම අහපු දේ තමයි අපිට උපාදානය වෙන්නේ. දැනුණාම ඒ කියන්නේ කයට පහස දැනෙනවා, නාහයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රහ දැනෙනවා. ඒව තමයි අපිට උපාදානය වෙන්නේ. හිතුණාම සිතට හිතෙනවා, හිතුණාම හිතුණ දේ තමයි උපාදානය වෙන්නේ. දැන් මේ ගාථාව එක පැත්තකින් කියනවා එහෙමනම් බාහිය අහපු දේවල්, දැක්ක දේවල්, දැනුණු දේවල්, හිතුණු දේවල් උපාදානය කරගන්න එපා කියන එක තමයි මේ වෙන විදිහකින් කියලා තියෙන්නේ. දැන් මේක සම්මාදිට්ඨිය පැත්තට නිවන කරාම යන ශ්‍රාවකයෙක් බැහැ ගන්න සම්මාදිට්ඨිය පැත්තෙන් කතා කරොත් යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ උපාදානංච පජානාති. එතකොට මේ දැක්ක දේ, අහපු දේ, දැනුණු දේ, හිතුණු දේ උපාදානය වෙනවා නම් එතකොට ඒ උපාදානය මොකද්ද කියලා දැනගන්න ඕන නේද? උපාදානංච පජානාති. උපාදානය දැනගන්න ඕන. දැනගත්තාම උපාදාන සමුදයංච පජානාති. එතකොට උපාදානය විතරක් දැනගෙන මදි. උපාදාන ඇති වෙන්න හේතුවක් දැනගන්න ඕනේ. ඇයි හේතු සකස් වුණොත් නේ උපාදානයක් වෙන්නේ? උපාදාන සමුදයංච පජානාති. උපාදාන නිරෝධංච පජානාති. ඇතිවීම දැනගෙන වැඩක් නැහැ. උපාදාන නිරුද්ධ වෙන තැන, උපාදාන නැති වෙලා යන තැනක් දැනගන්න ඕනේ. උපාදාන නිරෝධංච පජානාති. උපාදාන නිරෝධගාමිනී පටිපදංච පජානාති. උපාදානේ නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දැනගන්න ඕන. එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. පමණකින් මහණෙනි දැක්ම පිරිසුදු වුණා කියලා කියනවා. එහෙමනම් මේකේ එක විදියකින් මේ ගාථාවස්සේ කියන්නේ මේ ගාථාවම මේ සම්මා දිට්ඨිය හදා ගන්න තැනට ගැලපුවොත් දැකපු දේ, අහපු දේ, දැනුණු දේ, හිතුණු දේ උපාදානය කරගන්න එපා කියනවා. එහෙම නිකං කතාවට ඕක කිව්වට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහනේ. අපි දැනගන්න ඕන එක දෙයක් තියෙනවා. මොකද්ද පින්වත්නි අපි දැනගන්න ඕන? දැනගන්න ඕන උපාදානය නම් ප්‍රශ්නය. උපාදානයේ වීම තුල නම් දැක්ක තැන නවත්තන්න බැරි, ආපු තැන නවත්තන්න බැරි, දැනුණු තැන නවත්තන්න බැරි, හිතුණු තැන නවත්තන්න බැරි උපාදානයේ නිසා නම් උපාදානේ මොකද්ද කියලා අපි දැනගන්න ඕනනේ. චත්තාරිමානි ආවුසෝ උපාදානානි. පින්වත් මහණෙනි, උපාදානයේ ආකාර 4යි. ඔන්න හොඳට අහගන්න. චත්තාරිමානි ආවුසෝ උපාදානානි. උපාදානයේ පින්වත්නි ආකාර 4ක් තියෙනවා. මොනවද උපාදාන 4 පින්වත්නි? කාමෝපාදාන, දිට්ඨි උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා. කාමෝපාදානං, දිට්ඨි උපාදානං, සීලබ්බත උපාදානං, අත්තවාද උපාදානං. මෙන්න මේ ටිකට කියනවා උපාදානය කියලා. ඔන්න ඔය ටිකේ තමයි කාම වශයෙන්, දිට්ඨි වශයෙන්, ආත්ම වශයෙන්, සීලබ්බත වශයෙන් මේ උපාදානීය වීම නිසා තමයි දැක්ක තැන නවත්ත ගන්න බැරි. නැත්තම් දිත්තේ දිට්ඨමත්තම් භවිෂ්‍යති. දැක්කාම දැක්කා විතරයි. රහතන් වහන්සේගේ චින්තනය ඒ බඳු එකක්. ඇයි මේ බඳු රහතන් වහන්සේට පින්වත්නි චින්තනයක් තියෙන්නේ? තියෙන්නේ උන්වහන්සේ දැක්කාම දැක්කා විතරයි. උපාදානයක් නැහැ එතන. ඇහුවාම ඇහුවා විතරයි. උපාදානයක් නැහැ එතන. දැනුණාම දැනුණා කියන තැනම නවතිනවා. එතන උපාදානයක් නැහැ. උපාදානීය වුණාමනි පින්වත්නි, උපාදානයට අනුව භවයක් හැදෙන්නේ. උපාදානයට අනුව මොකද හැදෙන්නේ? විපාක පිණිස කර්ම හැදෙනවා.
ඒතකොට රහතන් වහන්සේට උපාදානයක් නැති නිසා රහතන් වහන්සේගේ චින්තනය දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති දැක්කා කියන තැනම නවතින ස්වභාවයක් තියෙනවා. ඇහුවා කියන තැනම නවතින ස්වභාවයක් තියෙනවා. එහෙමනම් අපිට තේරෙනවා මේ දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති කියනකොට දැක්කාම දැක්කා විතරයි කොහොම අපිට මේක හරියට තේරුන්නේ නැහැ. දැක්කාම දැක්කා විතරයි කියන තැන නවතින්න බැරි වෙලා තියෙන අපේ තියෙන කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන මෙන්න මේ උපාදාන හතර නිසා තමයි දැකපු දේ දැකපු තැන නවත්ත ගන්න බැරි වෙලා තියෙන්නේ. අහපු දේ අහපු තැනම නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. දැන් ඔන්න උපාදානෙ මොකද්ද කියලා දන්නවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උපාදාන සමුදයංච පජානාති. උපාදාන සමුදය කියන්නේ මොකද්ද? ඒකට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තණ්හා සමුදයෝ උපාදාන සමුදය. උපාදානයේ ඒවලට හේතුව තමයි තණ්හාව තියෙන එක. මේ තණ්හාව තිබ්බාම තමයි මේ ලෝකේ කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන උපාදාන හතරම ඇති වෙන්නේ. මොකක් නිසාද? තණ්හාව තිබුණාම. අන්නේ තණ්හාව නිසා උපාදානය වුණ නිසා තමයි දැක්කාම දැක්කා කියන තැන නවත්ත ගන්න බැරි. දැකපු දේවල් නිසා මොකද කරන්නේ? යා ප්‍රපංච ලෝකයක් හදනවා. මොනවද ප්‍රපංච කියන්නේ? ප්‍රපංච කියලා කියන්නේ එයා කෙලෙස් ඇති වෙන විදියට අතීතයටත් කල්පනා කරනවා. එයා කෙලෙස් ඇති වෙන විදියට අනාගතයටත් කල්පනා කරනවා. එයා මේ මොහොතේ කෙලෙස් ඇති වෙන විදියට කල්පනා කරමින් ඉන්නවා. අන්න එහෙමනම් උපාදානය තුල පින්වත්නි එයා ප්‍රපංච හදාගන්නේ අතීත අනාගත වශයෙන්. අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් තමයි ප්‍රපංච හදන්නේ. ඒතකොට දැක්කහම ඉතින් හරිනේ පින්වත්නි ඒක ගැළපිලා යනවනේ. දැක්කහම දැක්කා කියන තැන නවතින්නේ කොහොමද? යා ප්‍රපංච හදලා නම්. දැක්කහම දැක්කා කියන තැන නවතින්න නම් ඒ මනුස්සයා මේ වෙලාවෙ ඉන්න එපාය. දැන් ප්‍රපංච හදන්නේ කොහොමද? මේ කාම උපාදාන, දිට්ඨි උපාදාන මේ විදිහට ප්‍රපංච හදන්නේ කොහොමද? අතීතයටත් හදනවා. එහෙනම් දැක්කාම දැක්කා කියන තැන නවතින්නේ නැහනේ. ඇහුවාම ඇහුවා කියන තැන නවතින්නේ නැහැ. ඇයි නවතින්නේ නැහැ කියන්නේ මොකද්ද? දැන් මෙතන කියනවා දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති. දැක්කාම දැක්කා විතරයි දැක්කා කියන තැන අතාරින්න කියනවා. දැන් දැක්කා කියන තැන අතාරින්නේ නැත්තේ මොකක් නිසාද? මෙයා අතීතයටත් කල්පනා කරනවා, අනාගතයටත් කල්පනා කරනවා. අන්න එතකොට දැක්කා කියන තැන නවතින්න බෑනේ. ඇහුවා කියන තැන නවතින්න බෑ. අහපුවා අතීතයටත් ගලපනවා, අනාගතයටත් ගලපනවා. හිතුනේවා මේ වෙලාවේ නවත්ත ගන්න බෑ. යා හිතුනා මෙයා හිතනවා අතීතයටත් ගලපනවා, අනාගතයටත් ගලපනවා. මේ අතීතයට අනාගතයට ගලපන්නේ කොහොමද කියලා දන්නවද? අතීතයට අනාගතයට ගලපන්නේ පංච උපාදානස්කන්ධය වශයෙන්. දෙයක් දැක්කාම හිතනවා මගේ අතීත රූපේ මෙහෙම වුණා නම් හොඳයි. අතීත අපි දැකපු රූප මෙහෙමයි. අතීත අපි විඳ වේදනා මෙහෙමයි. අපි අතීතේ දැක්ක දේවල් මෙහෙමයි. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන් අතීතේ අඳුනගත්ත දේවල් එක්ක කල්පනා කරනවා. අතීතේ හිතපු විදිහේ සංකාරානුව කල්පනා කරනවා. අතීතේ විඥානය අනුව කල්පනා කරනවා. එතකොට එහෙනම් අතීතයටයි අනාගතයටයි කල්පනා කරන්නේ අතීත ස්කන්ධ අනුවයි යන්නේ. අනාගත ස්කන්ධ මගේ රූපේ අනාගතයට මෙබඳු වෙනවා නම් හොඳයි. අනාගතේ මට මෙහෙම විඳින්න හම්බ වෙනවා නම් හොඳයි. අනාගතේ මට මේ විදියට සංඥා පහළ වෙනවා නම් හොඳයි. අනාගතේ මට මේ විදියට සිතුවිලි පහළ වෙනවා නම් හොඳයි කියලා අනාගතයටත් එනං සංස්කාර අනුව තමයි යන්නේ. අන්නේ සංස්කාර අනුව අතීතයටයි අනාගතයටයි යන එක නිසා තමයි පින්වත්නි දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති දැක්කා කියන තැන නවතින්න බැරි වෙලා තියෙන්නේ. සංකාර අනුව යනවා. එහෙමනම් මේ දැන් උපාදානයට හේතුව මොකද්ද පින්වත්නි? දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා තණ්හා සමුදය උපාදාන සමුදය. තණ්හාව තිබ්බොත් තමයි එතන උපාදානය වෙන්නේ. දැන් මෙතන දැක්ක දේ දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති දැක්කා කියන තැන නවතින්න බෑ. දැක්ක දේ දැන් තණ්හාවෙන් තෙත් වෙලා තියෙන්නේ. එයාට තණ්හාවෙන් අහු වෙලා. අන්නේ තණ්හාවෙන් අහුවෙච්ච දේ දැන් මෙතන උපාදානය වෙන්නේ. තණ්හාවෙන් අහුවෙච්ච නැති දේවල් උපාදානය වෙන්නේ නැහැ. තණ්හා පච්චය උපාදාන. දැන් තණ්හාවෙන් මෙතන දෙයක් අහු වුණා. අහුවෙච්ච දේ දැන් උපාදානය වෙනවා. තණ්හාවෙන් දෙයක් දැක්කා. තණ්හාවෙන් දැක්ක දේ දැන් මෙයාට උපාදානය වෙනවා. ඒකයිද මෙතන තියෙන්නේ තණ්හා සමුදය උපාදාන සමුදය. තණ්හාව ඇති වුණාන් පස්සේ එතන උපාදානය ඇති වෙනවා. අන්න තණ්හාව ඇති වුණාම උපාදානය ඇති වෙන නිසා දැක්කාම දැක්ක කියලා නවතින්න බෑ. ඇහුවාම ඇහුවා කියලා නවතින්න බෑ. දැනුණාම දැනුණා කියලා නවතින්න බෑ. හිතුණාම හිතුණා කියලා නවතින්න පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ ඒකේ අනිත් පැත්තට කියනවා. දැන් මේක ලියා ගන්න විදිය කියනවා. දැන් එහෙමනම් මෙතන නම් අවුල. එහෙනම් දැක්කාම දැක්කා කියලා නවතින විදියට හිත හදාගන්නේ කොහොමද කියලා කියනවා ඊළඟට. දැන් දැක්කාම දැක්කා, ඇහුවාම ඇහුණා,
දැනුණාම දැනුණා, හිතුණාම හිතුණා කියලා නවතින්න බැරි හේතුව දැන් පැහැදිලිනේ. මොකද්ද? අහපු දේ, දැකපු දේ, දැනුණු දේ, හිතුණු දේ තණ්හාවෙන් අල්ලනවා. ඒතර තණ්හාවෙන් අල්ලපු දේ නිසා උපාදානෙ වෙනවා. ඒතර තණ්හාවෙන් අල්ලපු දේ උපාදානෙ වෙනවා නම් ඒක තමයි ගැට ගැහිම. දැක්කාම දැක්කා කියලා නවතින්න බෑ. දැන් ඊළඟට කියනවා දැක්කාම දැක්කා කියලා නවතින විදිහ ගැන කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. පින්වත් මහණෙනි, තණ්හාව නිරුද්ධ වෙනකොට උපාදානේ නිරුද්ධයි කියනවා. අන්න එතකොට දැක්කා කියන තැන නවතින්න පුළුවන්. ඇයි? තණ්හාවෙන් අල්ල ගැනීමක් නැහැනේ. පින්වත්නි, ඔබේ ජීවිතේට මේක ගලපලා බලන්න. ඔබට මේ දැක්කා කියන තැන, අහපු දේවල් ඇහුවා කියන තැන නැවතින්න බැරි. අහපුවා ඔබගේ ජීවිතේ තණ්හාවෙන් ගලපගෙන තියෙනවා. දැකපු දේවල් තණ්හාවෙන් දැන් තණ්හාවෙන් ගැලපිච්ච නැති දේවල් දැක්කා කියන තැන අතහැරිලා යන්නේ නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිතේ තණ්හාවෙන් බැඳිච්ච නැති යමක් තියෙනවා නම් ඒක දැක්කා කියන තැනම අතහැරින්නේ නැද්ද? අතහැරෙනවා. තණ්හාවෙන් තිබුණොත් තමයි දැක්කා කියන තැන අතහරින්න බැරි. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. පින්වත් මහණෙනි, තණ්හාව නිරුද්ධ වුණොත්, තණ්හාවේ නිරෝධයටපත් වුණොත්, එතන මහණෙනි උපාදානේ නිරුද්ධ වෙලා යනවා කියනවා. දැන් ඔන්න තව ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් තණ්හාව නිරුද්ධ වෙනකොට උපාදානේ නිරුද්ධයි නම් දැක්කා කියන තැන නවතින්න පුළුවන්. මොකද දැක්කේ වගේ තණ්හාවක් මිශ්‍ර වෙලා නැහැනේ. අහපු වගේ තණ්හාව මිශ්‍ර නැහැනේ. දැනුණු දේවල් තණ්හාව මිශ්‍ර නැහැනේ. හිතුණු දේවල් තණ්හාව මිශ්‍ර නැති නිසා දැන් දැක්කා කියන තැන නවතින්න පුළුවන්. දැන් ඔන්න එක පොටක් අහු වුණා. මේක ලියා ගන්න. මොකද්ද? තණ්හාව නැති වුණොත් එතන උපාදානේ නැහැ. එහෙම නිකන් හිතුවට පින්වත්නි එහෙම නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. හිතුවට එහෙම වෙන්නේ නැහැ. මොකක්ද එයා කරන්න ඕන? ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට අදාළ වැඩපිළිවෙලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට මතක් කරනවා. උන්වහන්සේ මතක් කරනවා අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ උපාදාන නිරෝධගාමිනී පටිපදං. උපාදානේ නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද? අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමෙන් තමයි උපාදානේ නිරුද්ධ වෙන්නේ. උපාදානේ නිරුද්ධ වුණාම ඒ උපාදානේ නිරුද්ධ වීම නිසා භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වුණාම භවය නිසා ඇති වෙන ජාතිය නිරුද්ධ වෙනවා. ජාතිය නිරුද්ධ වුණාම ජාතිය නිරුද්ධ වෙච්ච තැනක ජාතිය නිසා ඇති වෙන ජරා මරණ නිරුද්ධ වෙනවා. එහෙමනම් මෙතන උපාදානේ නැති නිසා යා දැක්කා කියන තැනම නවතිනවා. මොන දෙයක් දැක්කා කියන තැන නවතිනවා. දැන් ඔන්න අපි තව ගැඹුරටයි දැන් යන්නේ. මේ දේශනාව ආය හිනකොට ඔබට හොඳට තේරෙයි මේක. පින්වත්නි, රත් වෙච්ච දෙයක් අල්ලන්න අපි රෙදි කෑල්ලක් ගන්නවා නේද? හරියට රත් වෙච්ච දෙයක් අල්ලන්න රෙදි කෑල්ලක් පාවිච්චි කරනවා වගේ පින්වත්නි මේ පංචස්කන්ධය අල්ලන්නේ කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන වශයෙන් තමයි මේ පංචස්කන්ධය අල්ලන්න පාවිච්චි කරන රෙදි කෑල්ලක් වගේ. රත් වෙච්ච පංචස්කන්ධය අල්ලන්න පාවිච්චි කරන රෙදි කෑල්ල වගේ තමයි මේක. ඉතින් මේ ක්‍රමයට අපි හොඳට බලනකොට තේරෙනවා මේ සම්පූර්ණයෙන්ම මේ උපාදානයේ නිසා අපිට මේ අත්දකින්න ලෝකයේ හැම වෙලාවකම දැක්කා කියන තැන, ඇහුවා කියන තැන, දැනුණා කියන තැන අතහැර ගන්න බැරි වෙලා තියෙනවා. ඒතර මේ උපාදානයේ ස්වභාවය දැන් මෙන්න මේ උදාහරණයෙන් ගලප ගන්න. හිතන්න දැන් මුහුදේ ගමනක් යනවා කියලා. දැන් ඔන්න මේ ගමන මුහුදේ යන්නේ. දැන් මුහුදේ ගමනක් යනකොට මොකක් හරි හේතුවක් නිසා නැව සිදුරු වෙලා නැව ගිලෙන්න පටන් ගන්නවා. දැන් නැව ගිලෙනවා. නැව දැන් ගිලීගෙන යනකොට දැන් නැව ගිලෙනකොට දැන් විකල්පයක් නැහැ. දැන් නැව ගිලෙනවා. නැව ගිලුනාම මිනිසුන්ටත් කරගන්න දෙයක් නැහැ. දැන් මේ මහා මුහුද මැද. දැන් මේ මහා මුහුද මැද නැව ගිලුණාට පස්සේ දැන් මිනිසුන්ට දැන් කිසි පිළිසරණක් නැහැ. දැන් මිනිසු පාවෙනවා. පාවෙනකොට කොටයක් හරි දැන් නැවේ තිබුණු කොටයක් හරි ලී කෑල්ලක් හරි එහෙමත් නැත්නම් මොනවා හරි රබර් කෑල්ලක් හරි පාවෙලා එනකොට දැන් මෙයාට ඒක නෙමෙයි දැල්ල ගන්න මෙයා. දැන් මෙයාට වෙන විකල්පයක් නැහැ. අර පාවෙලා එන කොටේ හරි ලී හරි රබර් කෑල්ල හරි පාවෙලා ළඟට ආවම ඒක දැඩිව අල්ල ගන්නවා. ඒ දැඩිව අල්ලගෙන ඉන්න එක නිසා මෙයා මුහුදු පතුලට වැටෙන්නේ නැහැ. මොකක් නිසාද වැටෙන්නේ නැති? මේක දැඩිව අල්ලගෙන ඉන්න නිසා. එයා මුහුදු පතුලට වැටෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්වත්නි මේ උපාදානයේ නිසා උපාදානයේ වුණොත් එයාට තුන් භවයේම සකස් වෙනවා. කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය සකස් වෙනවා. දැන් මෙයා අල්ලගත්තා රබර් කෑල්ලක් හරි ලී කෑල්ලක් හරි එහෙමත් නැත්නම් ලෑලි කෑල්ලක් හරි මොකක් හරි පාවෙල එනකොට මේක අල්ලගත්තා.
එතකොට දැන් මේක අල්ල ගැනීම නිසා දැන් යා මුහුදු පතුලට වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ කියන්නේ දැන් ඒකත් හරියට පින්නත් මේ තුන් භවයට අහු වෙලා යනවා උපාදානයේ නිසා. තුන් භවෙින්ම දැන් නිදහස් නැහැ. තුන් භවයට අහු වුණ නිසා යා නිවන කරා වැටෙන්නේ නැහැ. එතකොට දැන් පින්නත් මෙතන තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. දැන් මෙතන ආසාව තියෙන්නේ කොටේටද? දැන් මෙයා කොටේ අල්ලගත්තා. දැන් කොටේටද මෙයාට ආසාව තියෙන්නේ? කොටේට නෙමෙයි ආසාව තියෙන්නේ. දැන් මෙයා පාවෙලා එනකොට ඒ පාවෙලාපු ලී කෑල්ල අල්ලගත්තා. දැන් ලී කෑල්ලට ආසාවෙන්ද අල්ලගත්තේ? ලී කෑල්ලට ආසාවෙන් නෙමෙයි අල්ලගත්තේ. එතකොට පාවෙලා එන රබර් කෑල්ලක් තියෙනවනම් රබර් කෑල්ලට ඒකට නෙමෙයි ආසාව ඇතුනේ. Tamanගේ ජීවිතේ පවත්වන්නයි ආසාව ඇතුනේ. අන්න ඒ වගේ පින්වත්නි මේ පුද්ගලයා තුළ ඇතිවෙන සම්පූර්ණයෙන්ම උපාදානීය ස්වභාවයත් වස්තුව කෙරෙහි ඇතිවෙච්ච කැමැත්තක් නෙමෙයි ගැඹුරින් බලනකොට තේරෙන්නේ. අන්තිමටම ඕක ගැඹුරින්ම තේරුම් ගන්නකොට තේරෙනවා ඉස්සරහට අපි කතා කරමු අන්තිමටම මේ එළියේ තියෙන දෙයකටත් නෙමෙයි මේ උපාදානය ඇති වෙලා තියෙන්නේ මගේම පංචස්කන්ධෙමයි මට උපාදානය වෙලා තියෙන්නේ කියලා හොඳට ගැඹුරින් තේරුම් ගන්න ඕනේ මේක. අන්තිමටම බලද්දි. එතකොට මේ අන්න ඒ අල්ලගෙන ඉන්න එක නිසා යා හරියට මුහුදට වැටෙන්නේ නැහැ වගේ මේ තදින් අල්ල ගැනීම නිසා මේ උපාදානයේ නිසා පින්වත්නි මේ අල්ලා ගැනීම නිසා එයා නැවත නිවන කරා පැමිණෙන්නේ නැහැ නිවනට වැටෙන්නේ නැහැ. නිවනට වැටෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ වැටෙන්නේ නැහැ කියලා එයා හිතාගෙන මේ අල්ලාගෙන ඉන්න එක නිසා තමයි පිළිසරණ තියෙන්නේ කියලා. අල්ලාගෙන ඉන්න එක නිසා පිළිසරණ තියෙනවා කියලා. දැන් ඔකට මම ලස්සන කතාවක් කියන්නද? මාළු ටිකක් ඉඳලා තියෙනවා ගලක් අල්ලගෙන. මාළු රංචුවක්. ඒ මාළු රංචුවම ගල තදින් අල්ලගෙන තමයි ඉඳලා තියෙන්නේ. මේ ගල තදින් අල්ලගෙන හිටපු මේ මාළුන්ට මේ මාළු කල්පනා කරනවා මාළුන්ගේ රංචුවම ඒ ගල වටේට තමයි ඉඳලා තියෙන්නේ. තදින් ඒ ගලේ සෙවල තිබිලා තියෙනවා. ඒ ගල් සෙවල අල්ලගෙන මේ මාළු රංචුව ඉන්නවා. මාළු රංචුව මේක තදින් අල්ලගෙන ඉන්නකොට මාළු හිතුවලු අපිට තියෙන එකම පිළිසරණ තමයි මේ ගල වටේ ඉන්න එක කියලා. ඒ නිසා ඒගොල්ලන්ගේ පුංචි මාළුන්ටත් කිව්වලු උඹලා කොහොම හරි තදින් මේ ගල අල්ලගෙන හිටපල්ලා. උඹලට තියෙන එකම විකල්පය මේ ගල අල්ලගෙන ඉන්න එක විතරයි කියලා. එතකොට අර මාළු කල්පනා කරාලු අනේ ඒක තමයි අපේ වැඩිහිටියෝ කියන කතාවත් අපි මේ ගල අල්ලගෙන ඉමු කියලා. ඔහොම කාලයක් යනකොට අර ගල වටේ ඉන්න මාළු රංචුව වැඩි වුණාලු. දැන් ඔක්කොම අල්ලගෙන ඉන්නවා අර ගල් සෙවල අල්ලගෙන තදින් අල්ලගෙන ඉන්නවා. එහෙන් මේන් පාවි දැන් අර ගල ඇසුරු කරගෙන ගලම අල්ලගෙන ඉන්නවා. දැන් එක මාළුවෙකුට දවසක් අහම්බෙන් රාත්‍රියක මේ ගල අතෑරුණා කියනවා. එක මාළුවෙකුට අහම්බෙන් අතෑරුණාලු. ත්‍රි මාළුවා ගහගෙන යනවා. දැන් මේ ගහගෙන යනකොට පින්වත්නි දෙයක් තදින් අල්ලගෙන ඉන්නවට වඩා ඒක අතහැරලා දැම්මම පුදුම සනීපයක් තියෙන්නේ. උඹ අනේ ගහගෙන යනවා ඉක්මනට අල්ලගනින් ඉක්මනට වරෙන් මේ ගලට. උඹට තියෙන එකම පිළිසරණ මේ ගල විතරයි මෙහෙට ඉක්මනට වරෙන් කියලා අර වැඩිහිටි මාළුව කෑ ගහලා කියනවලු. ඒතර ගහගෙන යන මිනිස්සයා දන්නවා මේකේ සනීපයක් තියෙනවා කියලා. අර ගල අල්ලගෙන හිටියට වඩා අතහැරලා දැම්මට පස්සේ පුදුම සනීපයක් තියෙන. ඇයි විඩාවක් නැන්නේ? නිශ්චිත ආකෘතියක් නැහැ. දැන් අරක තදෙන් අල්ලගෙන ජීවිත කාලෙම ඉන්නවා කියන්නේ මොන පීඩාවක්ද? දැන් අර මාළුවා නිදහසේ ගහගෙන යනවා. ඒ ගහගෙන යන ගමන් අර මාළුව අල්ලගෙන ඉන්න මාළුව කියනවා මේ ගල ඉක්මනට අල්ලගන්න මේ ගල අල්ලගත්තොත් විතරයි පිහිටක් පිළිසරණක් යහපතක් තියෙන්නේ කියලා අර මාළු ටික කෑ ගහලා කියනවා. එතකොට අර ගහගෙන යන මාළුවා කියනවා මමත් ඊරෑ වෙනකන් ඔහොම තමයි හිතාන හිටියේ. ඊරෑ වෙනකන් මාත් ඔය කතාවම තමයි විශ්වාස කළේ. හැබැයි මම ඊරෑ අහම්බෙන් මට මේ ගල ඇතහැරුණාම මන් දැනගත්තා ඒක බොරුවක් කියලා. අතහැරුණාම පුදුම සනීපයක් තියෙන්නේ කියනවා. බොරු නම් ඔය ගල අතහැරලා බලන්න කියනවා. බොරු නම් ඔය ගල අතහැරලා බලන්න කියනවා. හැබැයි ගොඩක් දෙනෙක් ඒ ගල අතහැරියේ නෑ කියනවා. ඒ ගල හේම අල්ලගෙන හිටියා කියනවා. මොකද පින්වත්නි මේ උපාදානීය තුල මේක අතහරින්න උපාදානීය නිසා භවය හැදිලා භවය නිසා ජාතිය හැදිලා ජාතිය නිසා ජරා මරණ හැදෙනකොට මිනිස්සු කැමති නෑ මේ උපාදානය අතහරින්න. උපාදානයේ අතහැරලා බලනකොට තමයි තේරෙන්නේ මේ බඳු සනීපයක් අහෝ සුඛයක් මේසා සැපයක් කොහෙන්ද කියලා එතකොට තමයි තේරෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකයා හිතාගෙන ඉන්නේ කාමයන් උපාදානය කර ගැනීම තුල තමයි සැපයක් සනීපයක් තියෙන්නේ කියලා සාමාන්‍ය ලෝකයාට හිතෙන්නේ. ඇයි? සාමාන්‍ය ලෝකයා දන්නේ පංචකාම සම්පත්තිය විතරයි. ඇහෙන් රූප බලලා සනීපයක් හොයන එක විතරයි සාමාන්‍ය මිනිස්සු දන්නේ. ඒතකොට ඒ නිසා ඒක අතාරින්න කැමති වෙයිද? කැමති නෑ. කනෙන් සද්ද අහලා හොඳ සින්දු අහා හිටපු මිනිස්සු ඒගොල්ලෝ හිතන්නේ මේ සින්දු අහන කීමයි සනීපෙ තියෙන්නේ කියලා. ඒක අතහැරලා දැමීම තුල සනීපයක් තියෙනවා කියලා එයි විශ්වාස කරන්න කැමති නෑ. එතකොට මේ පංචකාමයන් උපාදානීය වෙන්නේ.
එතකොට ඒ පංචකාමයන් උපාදානීය වෙනකොට කාමෝපාදානවල තියෙන්න පුළුවන් පින්වත්නි තව ඒකෙම කාමයන් වල තියෙනවා මේ වස්තුකාම සහ ක්ලේශකාම කියලා දෙකක්. ඒතර වස්තුවට කාමයක් ඇති වෙනවා කෙලෙස් වලටත් කාමයක් ඇති වෙනවා ඇත්තටම. වස්තුව කෙරෙහි කාමය ඇති වෙනවා සමහර අයට ක්ලේශකාමයේ තියෙනවා. එතකොට මේ දෙකම තියෙනවා. දැන් ක්ලේශකාමයයි වස්තුකාමයයි දෙකම තියෙනකොට මේ දෙකම අතහැරලා දැම්ම තැනක තමයි පින්වත්නි කාමයන්ගෙන් නිදහස් වුණා කියලා කියන්නේ. ඇත්තටම කාමයන්ගෙන් නිදහස් වීම පවතින්නේ පින්වත්නි මේක අපි පොදුවේ ගත්තට පස්සේ දැන් මේ කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන උපාදාන හතරෙන් සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාට මේ උපාදාන හතරෙන් තුනයි දුර වෙලා යන්නේ. සකදාගාමී වෙච්ච ශ්‍රාවකයා තුලත් පින්වත්නි උපාදාන ඔක්කොම නිදහස් වෙන්නේ නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් නේ එහෙම දැන් උපාදානේ සම්පූර්ණ අත්තරින්නේ කොහොමද මේ ගිහි ගෙදර ඉඳලා කියලා. අනාගාමී වෙච්ච කෙනාටත් කාමෝපාදාන තියෙනවා පින්වත්නි. මොකද කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ඇත්තට මේ උපාදානයක් විදිහට කාමෝපාදානයන්ගෙන් සම්පූර්ණ නිදහස් වෙච්ච තැන අරහත්වේදී හම්බ වෙන්නේ. එහෙමනම් සෝතාපන්න වෙච්ච කෙනත් උපාදාන හතරෙන්ම නිදහස් නැහැ. සකදාගාමී වෙච්ච කෙනත් උපාදාන හතරෙන්ම නිදහස් නෑ. උපාදානින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ කොතනදීද? අරහත්වයේදී. අන්න එතනදී තමයි දැක්කහම දැක්ක විතරයි එච්චරයි. කිසිදු උපාදානයක් නෑ. ඇහුවාම ඇහුවා විතරයි. අල්ප මාත්‍රයකවත් උපාදානයක් නෑ. දැනුනොත් දැනුණා විතරයි. අල්ප මාත්‍රයකවත් උපාදානයක් නෑ. හිතුනොත් හිතුණා විතරයි. දස්සමයකවත් උපාදානයක් නෑ. එහෙනම් අනාගාමී වෙච්ච කෙනාටත් උපාදානයේ යම් ස්වභාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙමනම් මේ උපාදානයේ සම්පූර්ණයෙන්ම නිදහස් වීම තියෙන අරහත්ත්වයේදී එහෙමනම් අපිට කිසිම වෙලාවක බය වෙන්න දෙයක් නැහැ. ගේ ජීවිතයේ සියලු උපාදානයන්ගෙන් නිදහස් වීමක් නැහැ. නමුත් මේක වැරදිවට අල්ලගත්ත සමහර ගිහි ශ්‍රාවකයෝ වස්තුකාමයේ අතහරින්න උත්සාහ කරනවා. ඇත්තටම වස්තුකාමයේ සම්පූර්ණයෙන් අතහැරලා දාන්න ඕනේ නැහැ. පින්වත්නි වස්තුකාමයේ අතහැරියට වැඩක් නැහැ නේ. හිතේ ක්ලේශකාම තියෙනවා නම් ගෙදර ඉඩ කඩන් රත්තරන් බඩු ටික බිරිඳ ස්වාමියා දරුවෝ අත්හැරියට වැඩක් නැහැ. වස්තුකාමිය අත්හැරලා වැඩක් නැහැ. ක්ලේශකාම තියනවා නම් හිතේ. එතකොට වස්තුකාමයයි කෙලෙස්කාමයයි දෙකම අත්හැරලා දැමීමක් ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ අපට වදාරන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හොඳට කල්පනා කරලා බලමු පින්වත්නි. උපාදානයි කියලා කියන්නේ ඇයි ඒකට? උපාදානයි කියලා කියන්නේ අල්ලාගෙන ඉන්නවා කියන අදහස. මොකද්ද උපාදානයි කියන්නේ? අල්ලගෙන ඉන්නවා කියන අදහසින්. එතකොට උපාදානය කියන්නේම දුකක් පින්වත්නි. දුක්ඛ සත්‍යයට පర్యాయ වචනයක් තමයි උපාදානය කියන්නේ. මේ දුක්ඛ සත්‍යයම තමයි වෙන විදිහකට මේ පැහැදිලි වෙන්නේ. එතකොට උපාදානය කියන්නේ දුක්ඛ සත්‍යයට. එතකොට උපාදානය කියන එක අස්සේ හැම බුද්ධ ශ්‍රාවකෙක්ම දුක්ඛ සත්‍ය දකින්න ඕන. දැන් කාමෝපාදාන කියන්නේ කාමයන් උපාදානීය වෙනවා. ditthi උපාදාන කියලා කියන්නේ විවිධාකාරයේ දෘෂ්ටීන් උපාදානය වෙන ස්වභාවයක් තියෙනවා. එක එක දෘෂ්ටීන් උපාදානය වෙනවා. මෙතන ditthිය කියලා කියන්නේ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. එයා මෙලෝ පිළිගන්නේ නැති දින්නම් දුන් දේ පිළිගන්නේ. ඔන්න ditthi උපාදාන. සිල් රැකීමේ ගුණ, දන් දීමේ ගුණ පිළිගන්නේ නැහැ. ඕපපාතිකව සත්තු පිළිගන්නේ රහතන් වහන්සේලා පිළිගන්නේ. දැන් මේ සමහර මේ මාධ්‍යම කියනවානේ දැන් රහතන් වහන්සේලා නැහැ කියලා. මේ මාර්ගඵල ඒ කියන්නේ එතන ditthi උපාදානයක් තියෙන්නේ. සමහර මේ ප්‍රසිද්ධ මාධ්‍යම කියවෙනවා. සමහර වෙලාවට එක මාධ්‍යවල කියවෙනවා රහතන් වහන්සේලා කොහෙද ඉන්නේ? රහතන් වහන්සේලා නැහැ, මාර්ගඵලලාභින් නැහැ, ඒවා තනි බොරු කියලා කියනවනේ. ඒක මහා බරපතල දෘෂ්ටියක උපාදානයක්. මොකද රහතන් වහන්සේලා මනින්න මොකක් හරි මැෂින් එකක් තියනවද? සෝතාපන්න වෙච්ච කෙනෙක් මනින්න මැෂින් එකක් තියනවද? මගේ හුදු දෘෂ්ටියෙන් විතරක් මං කොහොමද එහෙම ඒ බඳු අදහසක් කියන්නේ? එතකොට ඒක අන්තිමටම කියනවා ධර්මය අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ කියනවා. අන්න මෙතන තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට අහුවෙච්ච ශ්‍රාවකයා තුල තමයි ditthi උපාදානේ පවතින. එක එක විදිහේ දෘෂ්ටීන් උපාදානය වෙනවා. එකම මොස්තරයක දෘෂ්ටීන් නෙමෙයි, එක එක විදිහේ දෘෂ්ටීන් මේ පුද්ගලයාට උපාදානය වෙනවා. ඊට පස්සේ පින්වත්නි සීලබ්බත උපාදාන කියලා කතා කරන්නේ. මෙතන සීලබ්බත උපාදාන කියලා හඳුන්වන්නේ විවිධාකාරී වැරදි පිළිවෙත් උපාදානය වෙනවා. නිවන් අවබෝධ කිරීම පිණිස, නිදහස් වීම පිණිස විවිධාකාර පිළිවෙත් උපාදානය වෙනවා. ඇත්තටම මේක නම් බුද්ධ ශාසනයෙන් පරිබාහිරව තමයි ලෝකේ ගොඩක් දකින්න හම්බෙන්නේ. ඉතින් විමුක්තිය පිණිස ගොඩාක් දෘෂ්ටි උපාදානය වෙනවා. දෙවියන් වහන්සේ මැව්වාය, මහා බ්‍රහ්මයා මැව්වාය, ඊශ්වර මැව්වාය කිය ගොඩාක් උපාදාන වෙනවා. මේ බෞද්ධ මිනිස්සු අතරත් හරියට එවැනි උපාදාන තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගයේ ගවේෂණය කරන කෙනෙක් ඒ බඳු උපාදානයන් වලට අහු වෙන්නත් පුළුවන්.
දැන් බෝධිසත්වයන් වහන්සේම අවුරුදු 6ක් පුරාවටම කරේ සීලබ්බත පරාමාස තමයි. එහෙන් බැලුවොත් නිවන හොයාගෙන යද්දී එක එක ක්‍රමයට නිවන අත්හදා බැලුවා. ඒ ඔක්කොම සීලබ්බත පරාමාස විදිහට තේරුම් අරගෙන තමයි අන්තිමටම සියල්ලම අතහැරලා දැම්මේ. එදා අර කැලේට ගිහින් විවිධාකාර සීලබ්බත පරාමාස නිපුහුණු කරලා බැලුවේ. කන්නේ නැතුව ඉඳලා බැලුවා. ඒ කන්නේ නැතුව ඉන්න එකසේ නිවන හම්බෙයි කියලා හිතුවා. අඳින්න නැතුව ඉඳලා බලලා තිනවා. අඳින්න නැතුව ඒ කියන්නේ මේ නිර්වස්ත්‍රව ඉන්න තාපසයෝ නිර්වස්ත්‍රව ඉඳලා විමුක්තිය හෙව්වනම් නිර්වස්ත්‍රකම ආස්සේ විමුක්තිය හම්බෙයි කියලා හිතුවා. හුදේකලාව ඉඳලා බලලා තිනවා. හරියට උන්වහන්සේ මතක් කරන්නේ මේ මුවෙක් මිනිහෙක් දැක්කහම අහිංසක මුවෙක් බෑවුමින් බෑවුමට වනලැහැබෙන් වනලැහැබට යම්කිසි සතෙක් දැක්කහම මිනිහෙක් දැක්කාම ඒ වනය අතහැර යන්නේ යම්සේද එසේම මහණෙනි මම බෑවුමින් බෑවුමට වනයෙන් වනයට කැලෑවෙන් කැලෑවට කිසිවෙක් නැති ගම්බීර කැලෑව කරාමා පලා ගියා කියනවා. ඒවත් සීලබ්බත පරාමාස තමයි. ඇයි හිතනවා කවුරුත් නැති තැනක හිටියාම නිවන හම්බ වෙනවා කියලා. ඒවත් සීලබ්බත පරාමාස. ඒතකොට සීලබ්බත පරාමාස කියලා කියන්නේ සම්පූර්ණයෙන් නිවන පිණිස වැරදි පිළිවෙතක් අනුගමනය කරනවා. වැරදි පිළිවෙතක අදහසට එනවා. ඔන්න දැන් ලංකාවේ මේ බෞද්ධයන් අතර පවතින සීලබ්බත පරාමාස මං කියන්නේද? පහන් පත්තු කරලා ප්‍රඥාව ලැබෙනවා කියලා කල්පනා කරනවා. පහන් පත්තු කිරීම අස්සෙත් ප්‍රඥාව පහළ කරගන්න නිමිත්තක් හොයන්න බෑ කියලා මං කියන්නේ නැහැ. සමහර අය හිතාගෙන ඉන්නවා පහන් පත්තු කරාම ප්‍රඥාව ලැබෙනවා කියලා. ඒ වගේ ඇස්සෙත් ඊටාම සියුම් භාවයන් තුල සීලබ්බත පරාමාසයන්ගේ සෙවණැලි තියනවද නැද්ද? තියෙනවා. මං කියන්නේ පහන් පත්තු කරන එක තුල ගැඹුරු අදහසක් හදාගන්නේ කොහොඳයි මේ ආලෝකයේ විහිදෙනවා වගේ මගේ ප්‍රඥාලෝකේ පහළ වේවා කියලා. ඒක මිනිස්සෙක් හිතන පහන් පත්තු කරලම ප්‍රඥාව හම්බ වෙනවා කියලා. ඒතකොට එයා ධර්මයේ හදාරන්නේ, ධර්මයේ ඉගෙන ගන්නෑ, ධර්මයේ පුහුණු කරන්නේ, මේ බුද්ධ ශාසනය මුල් කරගෙන යාගේ පර්යාප්තිය දියුණු කරගන්නේ, ප්‍රතිවේදයේ දියුණු කරන්නේ, ප්‍රතිපත්තිය දියුණු කරන්නේ. එයා හිතාගෙන එකක් මොකද්ද? පහන් පත්තු කරලා ප්‍රඥාව හම්බ වෙනවා කියලා. අන්න සීලබ්බත පරාමාස. බුද්ධ ශ්‍රාවකයන් තුල මොනතරම් ඒතර ඒ සීලබ්බත පරාමාසී උපාදානීය වෙනවා. ඒවට කියන්නේ සීලබ්බත උපාදාන කියලා. දැන් බලන්න ඒක නිසා තමයි අපිට දැක්කා කියන තැන නවතින්න බැරි වෙලා තියෙන්නේ. ඇහුවා කියන තැන, දැනුණා කියන තැන, හිතුණා කියන තැන නවතින්න වෙලා නැති, නවතින්න බැරි වෙලා තියෙන්නේ මේ බඳු උපාදානයන් නිසා. ඊළඟට පින්වත්නි අත්වාද උපාදාන. අත්වාද උපාදාන කියන්නේ මෙතන පින්වත්නි අත්වාද උපාදාන කියන්නේ පංචස්කන්ධ ලෝකය ආකාර හතරකින් විසිවැදෑරුම් විදියට උපාදානී වෙනවා. පංචස්කන්ධය තමයි උපාදානී වෙන්නේ. तो रूपे आत्मी विදියට දකිනවා ආත්මයේ තුල රූපේ තියෙනවා කියලා දකිනවා. එතකොට රූපේ ආත්මවත් කියලා දකිනවා. ආත්මී රූපවත් කියලා දකිනවා. මේ විදිහට ආකාර හතරකින් දකිනවා. වේදනාව මම කියලා දකිනවා. වේදනාව මගේ කියලා දකිනවා. මමයි වේදනාවයි එකක් කියලා දකිනවා. මා තුල වේදනාව පවතිනවා කියලා වේදනාව දකිනවා. සංඥා අන්න ඔය ටික තමයි උපාදානය වෙන්නේ. මොනවද? රූප වේදනා මට මේක විස්තර කරන්න කාලේ නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයයි උපාදානය වෙන්නේ. අන්නේ පංචස්කන්ධේ උපාදානී වුණාට පස්සේ තමයි පංචස්කන්ධේ උපාදානී වෙච්ච තැනක දැක්කා කියන තැන නවතින්න බෑ. මොකද දැකපු දේ නිසා, අහපු දේ නිසා, දැනුණු දේ නිසා, හිතුණු දේ නිසා මෙන්න මේ අදහස හොන්දට ඔළුවට ගන්න. දැකපු දේ නිසා, අහපු දේ නිසා, දැනුණු දේ නිසා, හිතුණු දේ නිසා පංචස්කන්ධයයි මෝරා වැඩෙන්නේ. දකින්න දේ මොකද දකින්න දේ මුල් කරගෙන පංචස්කන්ධේ මෝරනවා. අහන දේ මුල් කරගෙන පංචස්කන්ධේ මෝරනවා. එතකොට රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධයක් නෙමෙයිනේ තියෙන්නේ. රහතන් වහන්සේට මොකද්ද තියෙන්නේ? පංචස්කන්ධය. එතන දැක්කා කියන තැන මත ඇරෙනවා. මෝරන්න දෙයක් නැහැනේ. දිත්තේ දිත්ත මතම් භවිෂ්‍යති දැක්ක විතරයි එතන. මං කියන එක තේරෙනවද? ඇහුවා විතරයි. ඇයි? අහපු දෙයට අනුව තමයි පංචස්කන්ධේ මෝරලා පංච උපාදානස්කන්ධයක් බව යන්නේ. ඒකනේ රහතන් වහන්සේට පංචස්කන්ධයක් තියෙනවා කියන්නේ. රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධයක් නෙමෙයි තියෙන්නේ. හේතුව තමයි ඇහුවා කියන තැන නැවතුනාම අහපු දෙයට අනුව පංචස්කන්ධේ මෝරන්නේ නැහැ. දැන් මෙතන පින්වත්නි තාම ගැඹුරින් දෙයක් තේරුම් ගන්න ඕන. මේ ධර්මපරියාය ගැඹුරින් අවධානය යොමු කරන ශ්‍රාවකයෙක් තුළ ඇතිවෙන්න ඕන පරිකල්පනයේ තමයි පින්වත්නි සාමාන්‍ය ශ්‍රාවකයෙක් විදියට මේ දුක රැස් වෙන ස්වභාවයේ තේරුම් අරගෙන එයා අවසානයේ දැන් මේ කාරණේ දැනගත්තාම ඒ කියන්නේ මේ උපාදානීය ස්වභාවයන් හතර දැනගත්තාම එයා තුළ සම්මාදිට්ඨිය. අතර මෙයා සම්මාදිට්ඨියේ ඉන්නේ. එයාට දුගතියට යන්න තියෙන ඉඩ හරිම අඩුයි. එයා දුගතියට යන්නේ නැහැ බොහෝ වෙලාවට. සම්මාදිට්ඨිය තියෙන්නේ. හැබැයි ඒ බඳු සම්මාදිට්ඨියක් උදව්වක් වෙනවා සුගතියකටත් යන්න. එයා අන්නේ සම්මාදිට්ඨියම විපස්සනා සම්මාදිට්ඨියට හරව ගන්න ඕනේ. එතකොට තමයි දැක්කා කියන තැන නවතින්න පුළුවන් වෙන්නේ. දැන් මේක දැනගත්තා කියලා දැක්කා කියන තැන නවතින්න බෑ.
මේ තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම එයා දැනගන්නවා මේ පංච උපාදානස්කන්ධ ලෝක ඔන්න මේ දැක්ම ඒ කියන්නේ උපාදානයේ ස්වභාවය දැන ගැනීම තුළ සම්මාදිට්ඨියට එනවා. ඒ සම්මාදිට්ඨියම විපස්සනා සම්මාදිට්ඨියක් බවට හරව ගන්න කුසලතාවයක් තියෙන්න ඕනේ. ඒ බඳු ප්‍රඥාවක් තියෙන්න ඕනේ පින්වත්නි. කොහොමද ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරවගන්නේ? දැන් බලන්න හිතන්න මේ උපාදානයට අනුව තමයි භවය හැදෙන්නේ. ඒක කාම වශයෙන් කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන වශයෙන් උපාදානයට අනුව පින්වත්නි උපාදානයේ ස්වභාවයට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා. මම ඒකත් කියලා දෙන්නම්කෝ ඔබට හොඳට. දැන් හිතන්න ගැහැණු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි දකින්නවා කියලා. දැක්කට පස්සේ කවුරු හරි කෙනෙක් ඔන්න දැක්කාම හිතනවා ලස්සන කෙනෙක් විවාහ තරුණ දෙන්නෙක් කියලා හිතන්නකෝ. තරුණ ගැහැණු කෙනෙක් තරුණ පිරිමි ළමයෙකුට තරුණ ගැහැණු ළමයෙක් දකින්නවා. දැක්කාම ඉතින් එයා අනේ මෙයා ලස්සනයි කියලා හිතෙනවා. ලස්සනයි කියලා හිතුණාට පස්සේ ඔන්න ඇහැ මුල් කරගෙන උපාදානිය වුණා. ඇහැ මුල් කරගෙන එළියේ තිබ්බ රූපයක් උපාදානිය වුණා. ධර්මී තියෙන උපාදාන පත්‍ය භව උපාදානීට අනුව තමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. භවය කියන්නේ ඒකටනේ. ඊට පස්සේ පින්වත්නි දැක්ක දෙයට අනුව යාට කයින් එයා දැකීම මුල් කරගෙන වැඩ කරනවා. ඊට පස්සේ දැකීම මුල් කරගෙන වචනෙන් එයා කතා කරනවා. දැකීම මුල් කරගෙන සිතින් විවිධාකාර දේවල් හිතනවා. කර්ම රැස් වෙන්නේ කොහෙන්ද? සිත කය වචනේ. අන්න බලන්න කාම උපාදාන පත්‍ය භව උපාදානයට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා. ඕක තමයි හැම තැනම වෙන්නේ. උපාදානයේ පිණිස අර දැකපු දේ නිසා ඇතුළට අරගෙන සිත කය වචනේ මුල් කරගෙන කර්ම සංවර්ධනය කරන්නේ නැත්නම් දැක්කා විතරමයි. එතකොට දැන් බලන්න කාන්තාවක් දැක්කාම ඊට පස්සේ යා ජීවිත කාලෙ මේ මුල් කරගෙන කර්ම රැස් කරන්නේ නැද්ද? ඊට පස්සේ විවාහ කරගන්නවා. ඊට පස්සේ මේ මුල් කරගෙන කයින් වචනෙන් මනසින් දැන් රූපෙන් ඉස්සලා දැක්කා විතරයි. දැකපු දේ අනුව ඔන්න ඇහැ මුල් කරගෙන කාමයක් උපාදානිය වුණා. කාමී උපාදානිය වුණාට පස්සේ උපාදානයට අනුව යාගේ කයින් වචනෙන් මනසින් එයා ගොඩක් දේවල් කරනවා. ඊට පස්සේ එයා ලබා ගන්නවා. ලබා ගැනීම නිසා තව දේවල් එයාට මේ කාම ලෝකෙ මුණ ගැහෙනවා. මුණ ගැහිම් නිසා පින්වත්නි කාම ලෝකයක් උපාදානය වෙලා ඊට අනුව භවය හැදෙනවා. ඔන්න ඕක තමයි විපාක පිණිස කර්ම හැදෙනවා කියලා අපි කතා කරන්නේ පින්වත්නි. එතකොට බුද්ධ ශ්‍රාවකයා දැනගන්නවා මේ තුල දුක්ඛ සමුදයයි රැස් වෙන්නේ කියලා දැනගන්නවා. මේ තුල දුක්ඛ සමුදයයි රැස් වෙන්නේ කියලා එයා දැනගන්නවා පින්වත්නි. එතකොට දැන් මේ දැකපු දේ නිසා මේ අදහසම අරගෙන බලමු. දැන් ගෑනු ළමෙක් දැකලා මේ කොල්ලෙක්ගේ හිතේ ඇතිවෙච්ච අදහස් ටිකට අනුව සිතෙන් කයෙන් වචනෙන් එයා කර්ම රැස් කරනවා. එයා සිතින් හිතනවා, රාගීට බරව හිතනවා, වචනෙන් කතා කරනවා, කොල්ලෝ එකතු වුණාම කතා කරනවා, ලස්සන කෙල්ලෙක් දැක්කා කියලා. ඉතින් මේ කතාවෙන් එහෙමනේ කොල්ලෝ කියන්නේ. එතකොට මේ කෙල්ල දැක ගැන කතා කරනවා, අන්න වචනෙන් කර්ම රැස් වෙනවා. මනසිනුත් කර්ම. එතකොට මේ කර්ම කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්. එතකොට ඇහෙන් දැකපු මේ කාරණේ අස්සෙම කුසල් රැස් වෙන විදිහ මං කියන්නද? ඊට පස්සේ යා ඔන්න විවාහ කරගන්න හිතනවා. කොහොම හරි ප්‍රේම සම්බන්ධයක් හදා ගන්නවා. ඊට පස්සේ කුසලුත් කරනවා යා. එතකොට සමහරට මේ දැන් කාමෝපාදානී නිසා කුසල් කරන ඔය සිරිපාද යනවා. ඊට පස්සේ රුවන්වැලිසෑය වඳින්න යන්න හිතෙනවා. ඒතර රුවන්වැලිසෑය යෑම ASCII කුසලයකුත් වෙනවා. සිත කය වචනේ මුල් කරගෙන කුසල් වැඩෙන්නේ නැද්ද ඒකට යද්දී? වෙනවා. නමුත් හේතු වෙලා තියෙන්නේ මොකද්ද? කාමෝපාදාන. අන්න කාමෝපාදාන නිසා කුසල් හෝ අකුසල් රැස් වෙන ඊට අනුව විපාක පිණිස කර්ම හැදිලා ජාතිය පහළ වෙනවා. ඒතර මේ ක්‍රියාවලිය මෙච්චර උඩුදුවන්නේ දැක්ක ගමන් දැක්ක කියන තැන නවතිනවා. එතකොට සිත කය වචනේ මුල් කරගෙන මේ විදියට කුසල් අකුසල් දෙපාක්ෂයෙන්ම වැඩෙනවා. ඒතර මේක තමයි පින්වත්නි ඇත්තටම ඇති වෙන්නේ. දැන් මේ ක්‍රියාවලිය තුල සම්පූර්ණයෙන්ම විදර්ශනා සම්මාදිට්ඨිය උපදව ගන්නවා නම් දැන් විදර්ශනා සම්මාදිට්ඨිය උපදව ගත්තොත් තමයි දැක්කා කියන තැන නවතින්න පුළුවන් වෙන්නේ. ඇහුවා කියන තැන නවතින්න. දැන් මෙන්න විදර්ශනා සම්මාදිට්ඨිය උපදව ගන්න එක විදිය බලමු අපි දැන්. මේක තමයි වැදගත්ම දේ මේ දේශනාව. ඇත්තටම මම මේ බඳු පරියායකින් හැමදාම දේශනාව හමාර කරන්න කල්පනා කරන්නේ මේමයි නිවන් මගට උදව් වෙන්නේ කියන අදහසින්. දැන් අර ගැහැණු කෙනෙක් දැකීම තුළ සාමාන්‍ය ශ්‍රාවකයෙකුට හිතෙන්නේ පින්වත්නි එළියේ තියෙන රූපයක් උපාදානය වුණා කියලානේ. කොල්ලෙකුට කෙල්ලෙක් දැක්කහම හිතෙන්නේ මේ කෙල්ල කෙරෙහි තමයි මගේ හිත බැඳිලා ගින් මේ උපාදානි උනේ. මේ ගෑනු ළමයා කෙරෙහි තමයි මට උපාදානයක් ඇති වුනේ කියලානේ හිතෙන්නේ. ඇත්තට මේක එහෙම නෙමෙයි. එළියේ ඉන්න කෙනෙක් නෙමෙයි උපාදානය වෙලා තියෙන්නේ. පින්වත්නි එළියේ ඉන්න කෙනෙක් නිසා දැන් අර මේ සිද්ධියම අපි අල්ලගෙන කතා කරමුකෝ. දැන් මේ ගෑනු ළමයා එළියේ ඉන්නකොට මේ පිරිමි ළමයා මේ කෙල් දැක්කා.
තරුණ නවයෝන් වියේ ඉන්න තරුණයෙක් සහ තරුණියක්. දැක්කහම ඉතින් ඔන්න කාම උපාදානෙ වුණා. දැන් මෙයාට හිතෙන්නේ එළියේ තියෙන දෙයක්ම උපාදානෙ වුණා කියලා නේද? බැලූ බැලමට එළියේ තියෙන දෙයක් නෙමෙයි උපාදානෙ උනේ. එළියේ තියෙන දෙයක්. දැන් උන විදර්ශනා සම්මාදිට්ඨිය උපදව ගන්නයි යන්නේ. දැන් මේ එතකොට තමයි දැක්කා කියන තැන නවතින්න පුළුවන්. එළියේ තියෙන දෙයක්මයි හිතෙන්නේ. ඒ වුණාට ඒක එහෙම නෙමෙයි. පින්වත්නි, එළියේ තියෙන දෙයක් දකින්නකොට මං කියව නේද ඇස නිසා පංචස්කන්ධය මෝරන්නේ කියලා. මං කියව නේද ඉස්සල්ලා ඇස කන නාසය දිවකය මනස නිසා පංචස්කන්ධයයි වැඩෙන්නේ කියලා. දැන් බලන්න ඇහෙන් දකින්නකොට Taman තුලයි නේද චක්කු විඥානේ පහළ වුනේ. අර ඇහෙන් කාන්තා අර ගැහණු ළමයා දකින්නකොට තමා තුල චක්කු විඥානයක් නේද පහළ වුනේ. අවිඥානස්කන්ධයක් පහළ වුණා. ඒ ගැහණු ළමයා දැකීම තුල ඒ ගැහණු ළමයාගේ ලස්සන වශයෙන් අඳුනා ගැනීමක් Taman අඳුනා ගැනීමක් තුල සංඥාස්කන්ධයක් පහළ වුණා නේද? ඒ සංඥාස්කන්ධේ පහළ වුණේ ගැහණු ළමයා තුලද මන් තුලද? මේ පැත්තේ පහළ වුණේ. ඒ සංඥාස්කන්ධයට අනුව අඳුනගත්ත සංඥාවට අනුවයි සැප වේදනාව පහළ වෙන්නේ. එළියේ තියෙන එයා තුල නෙමෙයි සැප වේදනාව හෝ දුක් වේදනාව තියෙන්නේ. එයාව මං අඳුනගත්ත විදිහ අනුවයි මා තුල සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හටගන්නේ. මොකද එයාව අඳුනගද්දී යම් කෙනෙකුට සැප වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. යම් කෙනෙකුට දුක් වේදනාවක්. දැන් එයාව අලුතෙන් අඳුනගත්ත කෙනාට යම් කිසි සැප වේදනාවක් අඳුන ගන්න පුළුවන්. ඒ ගෑනු ළමයාම දැකලා එයාගේ පරණ සම්බන්ධයක් තිබ්බනම් ඒ පරණ සම්බන්ධය දන්න කෙනාට ආපෝ මෙයා නේද මේ ඉන්නේ කියලා දුක් වේදනාවක් අඳුනා ගැනීම තුළ දුක් වේදනාවක් හටගන්න බැරිද? එහෙම නම් තේරෙනවද හඳුනගත්ත විදිය අනුවයි සැප වේදනාව හෝ දුක් වේදනාව හටගන්නේ. හඳුනගත්ත විදිය අනුව පින්වත්නි සැප වේදනාවක් හටගත්තොත් ඒ තුල වේදනා ස්කන්ධයක් පහළ වුණේ අර එළියේ හිටේ ගෑනු ළමයා තුලද මා තුලද? මා තුලයි පහළ වුණේ. එතකොට මේ හඳුනාගත්ත තරුණයා තුලයි මේ වේදනා ස්කන්ධය පහළ වුණේ. එතකොට හඳුනාගත්ත දෙයට අනුව නේද පින්වත්නි වේදනාව හටගන්නේ. ඒකනේ එයාට කලින් සම්බන්ධයක් නම් ඒ සම්බන්ධයේ තිබුණු කෙනා අතහැරිලා ගියා නම් එවැනි තරුණයෙකුට ඒකාන්තාව දකිද්දී සැප වේදනාවක් හටගනීද? පටිගයක් හටගන්නේ. ඒ කියන්නේ දුක් වේදනාව. එයා හඳුනාගත්ත විදිය අනුව නේද පින්වත්නි එහෙමනම් වේදනා ස්කන්ධයක් පහළ වුනේ. වේදනා ස්කන්ධයක් පහළ. ඊට අනුව නේද සිතුවිලි ජනිත වෙන්නේ හිතේ. සංකාර ස්කන්ධයක්. කොහෙද සංකාරය? ඊට අනුව සිතුවිලි ජනිත වුනේ ගැහණු ළමයා තුලද මේ තරුණයා තුලද? දැක්ක තරුණයා තුලද? තරුණයා තුල සංකාරස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව ඒ තරුණයාගේ රූපස්කන්ධයත් බිඳි බිඳි වෙනස් වෙනවා. අර පටිගයට අදාළව දැක්ක තරුණයා තුල ඊට අනුව රූපස්කන්ධය බිඳි බිඳි වෙනස් වෙනවා. කේන්ති යනවා, දත් මිටි කණ්ඩ හිතෙනවා. ඉතින් මේ විදියට දාඩිය දානවා. ඉතින් මේ විදියට ලොකු ප්‍රශ්න ටිකක් රූපස්කන්ධයේ බිඳි බිඳි යාමක් නෙමෙයි තියෙන්නේ. පින්වත්නි, එළියේ රූපයේ තියෙන දෙයක් විදියට උපාදානය කරාට දැන් බලද්දී මගේම පංචස්කන්ධේනේ මට උපාදානය වෙලා තියෙන්නේ. මගේම විඥානස්කන්ධයක් ඇති වෙලා ඊට අනුව මම හඳුනා ගැනීමට අනුව පින්වත්නි ඒ හඳුනා ගැනීමේ ස්වභාවය අනුව සැප වේදනාවක් ඇති වෙලා ඒ වේදනාවට අනුව සංඥාවක් පහළ වේදනාවට අනුව සිතුවිලි ටිකක් හිතේ ජනිත වෙලා ඊට අනුව මගේ රූපස්කන්ධය වෙනස් වෙලා ගින් අන්තිමට පින්වත්නි මගේම සැප වේදනාවටනේ මා තුල කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. මා තුලම ඇති වෙච්ච මම මේ කියන එක හොඳට තේරුම් ගන්න. මා තුලම ඇති වෙච්ච වේදනාස්කන්ධයටනේ මං ආසා කරලා තියෙන්නේ බලද්දී. මෙන්න මෙතනදී යා දැනගන්නවා මේ ලෝකයේ උපාදානය කරගන්න රූපයක්වත්, ශබ්දයක්වත්, ගඳ සුවඳක්වත්, රසක්වත්, පහසක්වත්, සිතුවිල්ලක්වත් නැහැ. මේ ධර්මයක්වත් නැහැ. මේ සියල්ල තුලම මා තුලයි පංචස්කන්ධ ධර්මයක් හටගන්නේ. මා තුලයි පංචස්කන්ධ ධර්මයක් හටගන්නේ. මගේම පංචස්කන්ධයයි මගේ තියෙන අවිද්‍යාවට උපාදානීය වෙලා තියෙන්නේ. අන්න ඔය දැක්ම එනකොට දැක්ක විතරයි. ඇයි? එළිය අල්ලන්න දෙයක් නැහැ. ඇහුව විතරයි. එළිය ආපු අල්ලන්න දෙයක් නැහැ. ඇයි? ආපු දේ තුල මගේ පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වීමක් විතරයිනේ තියෙන්නේ. දැනුණා විතරයි. මා තුල පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වීමක් විතරයි තියෙන්නේ. හිතුණා විතරයි. හිතීම ASCII මා තුල පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙලා තියෙන්නේ. එළිය උපාදානය කරගන්න දෙයක් නැහැ කියලා දකින්න දවසක් එනවා. අන්න ඒ දැක්ම තුල එයාට උපාදානය වෙන්නේ මේ උපාදානය කියලා තමන් රැවටිලා ඉඳලා තියෙන තමන්ගෙම පංචස්කන්ධයයි තමන්ට උපාදානය වෙලා තියෙන්නේ. එළිය රූපයක් නෙමෙයි. එළිය සද්දයක් නෙමෙයි. එළිය ගඳ සුවඳක් නෙමෙයි. එළිය රසයක් නෙමෙයි. තමන්ගෙම පංචස්කන්ධය තමන්ට උපාදානය වෙලා තියෙන්නේ. මෙන්න මේ දැක්ම ඇති වෙනකොට පින්වත්නි මේකේ ඇත්තටම නාම රූප
මේ රූපස්කන්ධය මේක අපි තව වෙලාවක කතා කරගන්න අවශ්‍යයි. මේ රූපස්කන්ධය තුල නාම රූප ක්‍රියාත්මක වෙන විදිය, වේදනාස්කන්ධය තුල නාම රූප ක්‍රියාත්මක වෙන විදිය, සංඥාස්කන්ධය තුල නාම රූප ක්‍රියාත්මක වෙන විදිය මේ විදිහට වෙන වෙනමත් තේරුම් ගන්න අවශ්‍යයි. නමුත් පොදුවේ අදහසක් ගන්න පුළුවන් මොකද්ද? රූප උපාදානය කියලා මම කතා කාමයන් උපාදානය කියන්නේ මම මේ කතා කාම උපාදාන කියලා කතා කළොත් ඒ කාම උපාදානය කියන්නේ මගේම පංචස්කන්ධය උපාදානයකට. දිට්ඨි උපාදානය කියලා මේ දෘෂ්ටි ගැන කතා කළොත් මගේම හිතේ ඇති වෙන මගේ හිතේ ඇති වෙච්ච සිතුවිලි ටික මට උපාදානය වෙලා තියෙන. බලන්න දිට්ඨි උපාදානය ගැන කල්පනා කරලා මම මේ කියපු විදිහට. එතකොට සීලබ්බත උපාදාන කියලා මම මේ එක නිවන් මඟ සම්බන්ධව ඒ පුද්ගලයා තුල වැරදි පිළිවෙත් ගැන මම කතා කරාට මගේම පංචස්කන්ධයයි මට උපාදානය වෙලා තියෙන්නේ. දිට්ඨි උපාදාන වශයෙන් අත්වාද උපාදාන වශයෙන් මගේම පංචස්කන්ධය මම මේ උපාදානය කරගෙන ඉන්නේ. මේ ලෝකේ උපාදානය කරපු කිසි දෙයක් නැහැ. උපාදානය කරන්න කිසි දෙයක්වත් නැහැ. මේ කාමයන් හෝ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන අත්දකින්න මේ ලෝකේ යම් අත්දැකීමක් තියෙනවා නම් දරුවා තුලත් ඔය ටික වෙන්නේ. එතකොට දරුවගේ කටහඬ අහනකොටත් ඔය ටික වෙන්නේ ශබ්ද වශයෙන් උපාදානය කරගත්තාමත්. මම අඳුනගත්ත විදිය අනුව මගේ හිතේ තුල ඇති වෙන සතුටට සැපේටයි මගේ හිතේ උපාදානයක් ඇති වෙන්නේ. මගේ හිතේ ඇති වෙන සුඛ සහගත ස්වභාවයයි මටම උපාදාන වෙන්නේ. ඇත්තටම පින්වත් මේක තේරෙනවද දන්නේ? ගැඹුරින් කල්පනා කරනකොට තේරෙනවා මගේම පංචස්කන්ධේ මමම උපාදානය කරගෙනයි මේ ගමන යන්නේ කියලා තේරෙනවා. අන්න එතකොට විදර්ශනා සම්මාදිට්ඨිය උපදිනවා. ඒ තුල මාර්ග සම්මාදිට්ඨිය උපදිලා ඵල සම්මාදිට්ඨියටපත් වෙනවා. ඵල සම්මාදිට්ඨියටපත් වුණාම අන්න එතන මෙන්න මේ විදිහට දැකීම පහල කරගත්තම කොහොමද මේ ලෝකයේ කාමෝපාදාන, ditthිඋපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන වශයෙන් උපාදානීය ස්වභාවයක් පවතින්නේ මගේම පංචස්කන්ධයයි මට උපාදානීය වී පවතින්නේ කියලා දැක්ම ඇතුණාම පින්වත්නි එතන සෝ සබ්බසෝ රාගානුසයම් පහය. එතන රාගානුසය ප්‍රහාණයි. සෝ සබ්බසෝ පටිඝානුසයම් පටිවිනෝදෙත්වා. පටිඝානුසයක් නෑ එළියේ තියෙන දේවල් නිසා. දන්නවා පටිඝයක් ඇති වෙනකොටත් මා තුල පංචස්කන්ධයක් තමයි හටගෙන නිරුද්ධ වෙන්නේ. අස්මීති දිට්ඨි මානානුසයන් මම මගේ කියන හැඟීම මෙතන ප්‍රහාණය වෙලා යනවා. මගේ දරුවා, මගේ ගෙදර, මගේ ඉඩම, මගේ කුඹුර, මගේ දේවල් කියන උපාදානය වීම. එතන මේ අස්මීත් මානානුසයන් සම්පූර්ණයෙන්ම දිට්ඨි මානානුසයන් සමුහිතවා මානානුසය දුරු. අවිජ්ජම් පහය. අවිද්‍යාව ප්‍රහාණයි. මොකක්ද අවිද්‍යාව ප්‍රහාණය වුනේ? මෙච්චර කල් හිතාගෙන හිටියා එළියේ රූප උපාදානය වෙනවා කියලා. සද්ද උපාදානය වෙනවා කියලා. දැන් දැනගත්තා මොකද්ද? නෑනේ මගේම පංචස්කන්ධයයි මට උපාදානය වෙන්නේ කියලා. එතන මොකද්ද උනේ? අවිජ්ජම් පහය. අවිද්‍යාව ප්‍රහාණය වුණා. විජ්ජං උපාදෙත්වා. විද්‍යාවයි දැන් පහළ වෙලා තියෙන්නේ. මොකද්ද විද්‍යාව? හුදු පංචස්කන්ධ ධර්ම ටිකක් මා තුල ඇති වෙලා නැති වෙලා යනවා. ආයතන හය ආරා කාමෝපාදානයන් තුල කාමයන් උපාදානී වෙනවා නොව මගේම පංචස්කන්ධේ මට උපාදානී වෙනවා. අන්න විද්‍යාව පහළ වුණා. රහතන් වහන්සේ එමෙ හිතන්නේ විජ්ජං උපාදෙත්වා. දිට්ඨ ධම්මේ දුක්ඛස්සන්තරෝ හෝති. දිට්ඨ ධම්ම වේදනියම දැන් දුක අතුරුදහන්. එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. එපමණකින් ආයස්මතුනි සම්මාදිට්ඨිකයි කියනවා. දැන් එයා සෑහෙන දෙයක් කරගෙන එයාට දැන් අර ඔබතුමන්ලා මේ යෝජනා කරපු දිත්තේ දිට්ඨමත්තම් භවිෂ්‍යති දැක්කාම දැක්කා විතරයි. ඇයි? දැක්ක දේ තුලත් මා තුල පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා විනා දැකපු දෙයක් අල්ලන්න නැහැ. ඇහුවොත් ඇහුවා විතරයි. අහපු දේ තුලත් මා තුල පංචස්කන්ධයක් හටගෙන නිරුද්ධ වෙනවා විනා අල්ලන්න දෙයක් නැහැ. දැනුනොත් දැනුණා විතරයි. දැනුණු දේ තුලත් මා තුල පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා විනා අල්ලන්න දෙයක් නැහැ. මුතේ මුතමත්තම් භවිෂ්‍යති. හිතුනොත් හිතුණා විතරයි. අල්ලා විඥානේ විඥානමත්තම් භවිෂ්‍යති. ඒ තුලත් අල්ලන්න දෙයක් නැහැ. මා තුල පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඇහුවා, දැක්කා, දැනුණා, හිතුණා කියන තැනම අතහැරිලා යනවා. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ ධර්ම අවබෝධයේ පිණිස දේශනා උපකාර වේවා. මේ ගෞතම බුදු සසුනේ ජීවිත අවබෝධයේ පිණිසම මේ උතුම් ධර්ම දානමේ පින මෙලෝ වශයෙන් උපකාර වේවා, හේතු වේවා, දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම උපකාර පිණිස වේවා කියන අදිෂ්ඨානෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ කොළඹ 10
සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත දෙමාපියන් ඇතුළු සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන ආදරණීය පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය වේවායි අරමුණු පෙරදරි කොටගෙන පුවක්පිටිය කෙලින් වීදියේ අංක 554 නිවසේ පදිංචි ප්‍රසංගිකා විජේරත්න දියණිය සහ රංජන් මාරසිංහ බෑණනුවන් වගේම අවිස්සාවේල්ල මානියන්ගම පදිංචි නිරෝෂී විජේරත්න දියණිය සහ අසංක ධර්මපාල බෑණනුවන් විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ අවිස්සාවේල්ල සීතාවක මාලිගාව මාවතේ අංක 31 දරණ නිවසේ පදිංචිව සිට වයස අවුරුදු 55ක් ආයු වළඳා දැනට වසර 20කට පෙර හදිසියේ රෝගාතුරව පරලෝ සැපත් වන්නට යෙදුණු ලීලාවතී පන්නිල හෙට්ටි ආදරණීය මෑණියන් ප්‍රධාන කොටගෙන පුවක්පිටිය කෙලින් වීදියේ අංක 554 නිවසේ විසූ ජෝෂප් මාරසිංහ ආදරණීය පියාණන්ටත් විතානගේ සෝමසීලී ආදරණීය මෑණියන්ටත් පින්පෙත් ප්‍රාර්ථනා කරමින් ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ සුවය අත්පත් වේවායි ප්‍රාර්ථනා කිරීමයි. ඒත් එක්කම දැනට සුජීවත්ව වාසය කරන වයස අවුරුදු 78ක් වන ජයවීර විජේරත්න ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කිරීමත් මේ පුණ්‍ය කර්මයේ බලමහිමෙන් සුජීවත්ව වාසය කරන සමගී සියලු අපල දුරු වී ඔවුන් කරන කියන රැකී රක්ෂා කටයුතුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක වේවා. ඒ වගේම පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වායි ප්‍රාර්ථනා කිරීමත් ධර්මදේශනාව සිදු කළ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ඔවුන් සෑම දෙනාටත් මේ පින් බලයෙන් ලැබුවා වූ 2022 වසර නිදුක් නිරෝගීව සතුටින් ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.